ආයිබෝවන් කියලා පිළිගන්න පුතේ සියලුම දෙනාම මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යා විෂයට අදාළව සරල රේඛයේ චලිත කියන මාතෘකාව සම්බන්ධයෙන්. ඒතකොට පුතේ මම මේකට අදාළ වීඩියෝස් දෙකක් ඔයගොල්ලන්ට දාලා තියෙනවා මේ පාඩමට අදාළ. ඒතර මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙන සියලුම ගැටලු ආවරණය වෙන විදිහට ප්‍රශ්න ටිකක් තමයි මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ප්‍රශ්න ටික කරලත් ඔයගොල්ලන්ට සරල රේඛ බැරි නම් පුතේ එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද හේතුව මේකෙදි මම ඔක්කොම උගන්වනවා මොනවද සරල රේඛයේ චලිතේ එන්න පුළුවන් ප්‍රශ්න. මේ සියලුම දේවල් කතා කරනවා. හරි නේද? හරි. මම දුවල පුතාලට දාලා තියෙනවා පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ link එකක්. ඒකෙන් පුතේ ගිහිල්ලා පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන මේ ප්‍රශ්න ටික කරගන්න. කරලා ඉවරුනාට පස්සේ මගේ මේ ඩිස්කෂන් එකත් එක්ක බලන්න. ඒක සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට තේරුම් යනවා. හරි. එහෙනම් අපි පාඩමට යමු. පළවෙනි ප්‍රශ්නේ බලන්න පේපර් එකේ දාලා ඇති. පහත රූපයේ දක්වා ඇති ආකාරයෙන් ළමෙක් A නම් ස්ථානයෙන් චලිතය ආරම්භ කර නැගෙනහිර දිශාවට මීටර 40ක දුරක් ගමන් කරලා B වෙත ඇවිල්ලා ඉන්පසු B සිට උතුරු දෙසට මීටර 30ක් ගමන් කර C වෙත ඇවිල්ලා තියෙනවා. හරි නේද? මේ කියහන පළවෙනි ප්‍රශ්න විදිහට ළමයා ගමන් කරපු මුළු දුර. එතකොට පුතේ ළමයා ඇවිල්ලා තියෙන කොහමද? A නම් B හරහා C දක්වා. එතකොට මෙයා A නම් B දක්වා මීටර 40යි, B නම් C දක්වා මීටර 30යි. එන ඔක්කොම ගිහිල්ලා තිනවා මෙයා මීටර 70. ඊට පස්සේ අහනවා ළමයාගේ විස්ථාපනය කුමක්ද කියලා. විස්ථාපනය කියලා කියන පුතේ එයාගේ ඒ ළමයාගේ ආරම්භක ලක්ෂය අවසාන ලක්ෂය අතර කෙටිම දුර අපිට කියන්න පුළුවන්. නැත්නම් සරල රේඛීය දුර අපිට කියන්න පුළුවන් පුතේ විස්ථාපනය කියලා. එහෙනම් අපි හඳුන්වන්නේ මේ ස්ථාන දෙක අතර කෙටිම දුර. එහෙනම් AC අතර පුතේ A ඉඳලා C ට සරල රේඛාවක් ගැහුවා නම් හරියටම හරි. එහෙනම් මට ගන්න පුළුවන් ඒ දුර. එහෙනම් මේ තියෙන්නේ AC දුර එනවා මීටර් 50යි කියලා මට නිකම්ම ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ තප්පර 6ක් තුල වස්තුවක ප්‍රවේගය බිඳුව ඉඳලා 12 දක්වා ඒකාකාරව වැඩි වෙලා තියෙනවා. එම වස්තුවේ ත්වරණය අහනවා. එතකොට පුතේ ඔයගොල්ලෝ ත්වරණය හොයන්න කියලා දීලා තියෙනවා. ආරම්භක ප්‍රවේගයක් දීලා තියෙනවා. අවසාන ප්‍රවේගයක් දීලා තියෙනවා. කාලයක් දීලා තියෙනවා. එහෙනම් මොකද්ද ඔයගොල්ලන්ට මතක් වෙන සූත්‍රය? ත්වරණය සමානයි අවසාන ප්‍රවේගයේ ඉන්න ආරම්භක ප්‍රවේග බෙදීම කාලය. මෙන්න මේ සූත්‍රය මතක් වෙන්න ඕනේ. ඇයි හේතුව? ඔයගොල්ලන්ට අවසාන ප්‍රවේගයක් දීලා තියෙනවා. අවසාන ප්‍රවේගය කීයද? තප්පරයට මීටර 12යි. ආරම්භ ප්‍රවේගය කීයද? 0යි. කාලය තප්පර 6යි. එහෙනම් පුතේ මට මේ විදිහට ත්වරණයට උත්තරයක් ගන්න පුළුවන්. 12න් බිඳුවක් අඩු කරා 12යි. 12 6න් බෙදුවොත් එහෙම 2යි මිශ්‍රණ 2 කියලා මට උත්තරයක් ගන්න පුළුවන් ත්වරණයට. ඊළඟ ප්‍රශ්නය වස්තුවක ප්‍රවේගයේ තප්පර 4ක් තුළදී 16න් මිශ්‍රණයකින් ඉඳලා 4යි මිශ්‍රණය දක්වා ඒකාකාරව අඩු වී නම් වස්තුවේ මන්දනය ගණනය කරන්න කියලා කියනවා. මන්දනය කියලා කියන්නේ මොකද්ද පුතේ? ඍණ ත්වරණයක්. එහෙනම් අපි මන්දනය කියලා කිව්වත් එකයි ඍණ ත්වරණය කියලා කිව්වත් එකයි. එහෙනම් මේ මොකද්ද මේ නොකිය කියන්නේ? මෙයාගේ ත්වරණය ගණනය කරන්න. ත්වරණය ගණනය කරලා ඊට පස්සේ මන්දනය හොයන්න. මොකද පුතේ හොඳට මතක තියාගන්න ප්‍රවේගය අඩු වෙනවා නම් ප්‍රවේගයේ ඒකාකාරව අඩු වෙනවා පුතේ. ඒක අනිවාර්යයෙන්ම ඒකාකාර මන්දනයක්. එහෙම නැත්නම් ඒකාකාර ඍණ ත්වරණයක්. හරි නේද? එහෙනම් කිසියම් කාලයක් තුල මේ විදිහට ප්‍රවේගය අඩු වෙලා තිනවා. ඒක නිසා අපිට ලියන්න පුළුවන් සූත්‍රය ත්වරණය සමානයි අවසාන ප්‍රවේගයේ ඍණ ආරම්භ ප්‍රවේග බෙදීම කාලය. අවසාන ප්‍රවේගය කීයද? මේක තප්පර 4ක් තුල 16න් මිශ්‍රණයක ඉඳලා 4යි මිශ්‍රණය දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අවසාන ප්‍රවේගය වෙන්නේ පුතේ 4යි මිශ්‍රණයක. ආරම්භක ප්‍රවේගය වෙන්නේ 16න් මිශ්‍රණයක. ඒක හරියට ආදේශ කරන්න. හරිද? ඔයගොල්ලෝ මේ 16 ලොකුයි කියලා 16 මුලින් ලියන්න එහෙම යන්න එපා. හරිද? එහෙම ලියන්න එපා. ඊට පස්සේ කාලය තප්පර 4යි. එහෙනම් මට ලියන්න පුළුවන් 4න් 16ක් අඩු කරොත් එහෙම මෙතන ලොකු එක්කිනාගේ ලකුණ ඍණ 16 ලකුණ ඍණ නිසා මට ලියන්න පුළුවන් ඍණ 12 බෙදීම 4යි කියලා. ඍණ 12 බෙදීම 4යි කියලා කියන්නේ පුතේ ඍණ 3යි ms ඍණ 2යි කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඍණ ත්වරණයක් කියන්නේ. එහෙනම් මන්දනය ලියන්නේ කොහොමද? මේ ඍණ ලකුණ අයින් කරන්න. මේ ඍණ ලකුණ අයින් කරන්න. ඍණ ලකුණ අයින් කරොත් එහෙනම් මට මන්දනය ලියන්න පුළුවන් 3යි ms ඍණ 2යි කියලා. හරි නේද? ඊට පස්සේ නිශ්චිතතාවයෙන් චලිතය ආරම්භ කරන ලද වස්තුවක් 0.5 ms ඍණ 2 ත්වරණයකින් තප්පර 10ක් ගමන් කරේ නම් තප්පර 10 අවසානයේ වස්තුවේ ප්‍රවේගය. ආරම්භ ප්‍රවේගය දීලා තිනවා 0යි. ත්වරණය දීලා තිනවා 0.5යි. කාලය දීලා තිනවා තප්පර 10යි. එහෙනම් අවසන් ප්‍රවේගය අහන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ සූත්‍රයේ ත්වරණය සමානයි අවසන් ප්‍රවේගය ඍණ ආරම්භ ප්‍රවේගය බෙදීම කාලය. ත්වරණය කියලා කියන්නේ කීයද? ත්වරණය 0.5යි. අවසන් ප්‍රවේගය දන්නේ නැහැ. ඒක තමයි අපෙන් අහන්නේ v කියලා මම දැම්මා. ඒකෙන් අඩු කරනවා ආරම්භ ප්‍රවේගය බිඳුවක්. මෙතනවා කාලය තප්පර 10ක්. එහෙනම් මම මේක හරස් ගුණ කරනවා 0.5 10න් වැඩි කරොත් එහෙම කීයද? 5යි. එහෙනම් මට ඊට උත්තරයක් එනවා පුතේ. v ඍණ බිඳුව කියලා කියන්නේ v. එහෙනම් 10 මම 0.5න් වැඩි කරොත් 5යි ms ඍණ 1යි කියලා උත්තරයක් එනවා. තප්පරෙට මීටර 5යි අවසන් ප්‍රවේගය. ඊට පස්සේ
සරලරේඛීය මාර්ගයේ ගමන් කරන වස්තුවක ප්‍රවේගය එක්තරා මොහොතකදී තප්පරයෙන් මීටර 2ක් වුණාලු. ඒ තප්පර 4ක් ඒකාකාර ත්වරණයට භාජනය වීම නිසා ප්‍රවේගය 6න් මිශ්‍රණය දක්වා වෙනස් විය. මේක තප්පර 4 තුර වස්තුවේ ත්වරණය ගණනය කරන්න කියලා කියනවා. හරි. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මේගොල්ලෝ කියන්නේ පුතේ දැන් 2න් මිශ්‍රණය එකයිලු. ආරම්භ ප්‍රවේගය. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ කිසියම් මොහොතක සැලකුවොත් මේ කිසියම් මොහොතේ ප්‍රවේගය 2න් මිශ්‍රණය එකයි. ඊට පස්සේ තප්පර 4කට පස්සේ එයාගේ ප්‍රවේගය 6න් මිශ්‍රණය එකක් වෙලා. ඒ කියන්නේ අපි සලකන මොහොතේ ආරම්භක ප්‍රවේගය පුතේ මේ 2න් මිශ්‍රණය එක. හරිද? ඒ සලකන කාලය තුල අවසන් ප්‍රවේගය වෙන්නේ 6න් මිශ්‍රණය එක. මොකද මේ තප්පර 4 ඇතුළත ගත්තොත් මේ තප්පර 4 ඇතුළත ආරම්භ ප්‍රවේගය 2න් මිශ්‍රණය එකයි. අවසන් ප්‍රවේගය වෙන්නේ 6න් මිශ්‍රණය එකයි. ඒ කියන්නේ තප්පර 4 අවසානයේදී. තප්පර 4 ආරම්භයේදී 2න් මිශ්‍රණය එකයි. ඊට පස්සේ මේක කාලය තප්පර 4යි. එහෙනම් මට ලියන්න පුළුවන් ත්වරණය සඳහා සූත්‍රය. ත්වරණය සමානයි අවසන් ප්‍රවේගය ඍණ ආරම්භ ප්‍රවේගය බෙදීම කාලය කියන එක. ත්වරණය අහන්නේ අවසන් ප්‍රවේගය කීයද? අවසන් ප්‍රවේගයේ මේ තප්පර 4 ඇතුළත 6න් මිශ්‍රණය එකයි. ආරම්භ ප්‍රවේගය 2න් මිශ්‍රණය එකයි. එන එක බෙදෙනවා කාලෙන් තප්පර 4. එහෙනම් 6න් 2ක් අඩු කරොත් 4යි. 4 4න් බෙදුවොත් මට එනවා ත්වරණය කීයයි කියලාද? 1යි මිශ්‍රණ 2යි කියලා මට උත්තරයක් ගන්න පුළුවන්. හරි පුතේ ඊළඟ ප්‍රශ්නේ දුර හා විස්ථාපනය අතර වෙනස පහදන්න කියලා කියනවා. අපි දන්නවා පුතේ දුර කියලා කියන්නේ මොකක්ද? අදිශ රාශියක්. ඒ කියන්නේ දුරට තියෙන විශාලත්වයක් විතරයි. විස්ථාපනය කියලා කියන්නේ දෛශික රාශියක්. ඒ කියන්නේ අපි විස්ථාපනය පෙන්වන්න කියලා කිව්වොත් විස්ථාපනය නිරූපණය කරන්න කියලා කිව්වොත් විශාලත්වයේ දිශාවයි දෙකම නිරූපණය කරන්න පුළුවන්. හරි නේද? එහෙනම් විස්ථාපනය කියලා කියන්නේ දෛශික රාශියක්. එහෙනම් මම AB ස්ථාන දෙක මේ විදිහට ගත්තොත් මේ කළු පාට ඉරෙන් දක්වලා තියෙන පුතේ මේ ස්ථාන දෙක අතර විස්ථාපනය. හරි නේද? ඒ කියන්නේ මේ ස්ථාන දෙක අතර කෙටිම දුර. මේ නිල් පාටිනුයි රතු පාටිනුයි දාලා තියෙන පුතේ මේ ස්ථාන දෙක අතර දුරවල් දෙකක්. හරි නේද? ඒතර විස්ථාපනය කියලා කියන්නේ දුරක් තමයි. හැබැයි විස්ථාපනය කියන එක්කිනාට විශාලත්වයක් මෙන්ම දිශාවකුත් තියෙනවා. හරි. එක්තරා අවස්ථාවකදී ළමයෙකු B හරහා A සිට C දක්වා ගමන් කළ මාර්ගයේ රූපය දැක්වෙනවා මේ විදිහට. මේක අහනවා ළමයා ගමන් කළ මුළු දුර. ඒ කියන්නේ පුතේ මේ ළමයා ගමන් කරලා තියෙන A ඉඳන් C දක්වා B හරහා ගිහිලා තියෙන. A ඉඳන් B ට ඇවිල්ලා තියෙන මීටර 15ක්. B ඉඳන් මීටර 20ක් C ට ගිහිලා තියෙනවා. ඒ නිසා මේ ළමයා ගිය මුළු දුර A ඉඳන් B ට මීටර 15යි. B ඉඳන් C ට මීටර 20යි. එහෙනම් මේ දෙක එකතුව මීටර 35යි. ඊට පස්සේ මේ ළමයා ගමන් කරපු විස්ථාපනය කොච්චරද කියලා අහන පුතේ. ඒ කියන්නේ මේ AC අතර සරල රේඛීය දුර එහෙම නැත්නම් AC අතර තියෙන කෙටිම දුර. එහෙනම් මේ කඩිරෙන් දාලා තියෙන්නේ ඒ කඩිරෙන් දාලා තියෙන දුර තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් මේ කවුද මේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයෙන් අපිට පයිතගරස් ප්‍රමේය භාවිත කරන්න පුළුවන්. පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකද්ද? කර්ණයේ වර්ගය සමානයි ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුව. එහෙනම් කර්ණය කවුද? මේ ඍජුකෝණයට ඉස්සරහා තියෙන පාදය. මේ ඍජුකෝණයට ඉස්සරහා තියෙන පාදේ AC තමයි කර්ණය. එහෙනම් AC වල වර්ගය සමාන වෙනවා. ඉතුරු පාද දෙක කවුද? BC AB කියන පාද දෙක. එහෙනම් BC වල වර්ගය කියලා කියන්නේ 20 වර්ගය, AB වල වර්ගය කියලා කියන්නේ 15 වර්ගය. එහෙනම් AC වර්ගය සමානයි 20 වර්ගය දන 15 වර්ගය. 20 වර්ගය 400යි 15 වර්ගය අපිට ගන්න පුළුවන් 225යි කියලා. එහෙනම් 400 225 එකතු කරලා 625යි. මම දෙපැත්තම වර්ගමූල ගත්තොත් එහෙනම් මට උත්තරේ ගන්න පුළුවන් AC වලට 25යි කියලා. එහෙනම් ළමයා විස්ථාපනය මීටර 25යි. මේන මීටර 25යි දිශාවත් එක දාන්න. දිශාව මේ තියෙන්නේ A ඉඳන් C දක්වා මෙන්න මේ පැත්තට. හරි බලන්න ඊළඟට ළමයා AC ට B හරහා C දක්වා නොනැති ගමන් කළේ නම් මේ සඳහා ඌට ගත වූ කාලය තප්පර 5ක් වී නම් ඒ කාලය තුල ළමයාගේ මධ්‍යක වේගය. ළමයාගේ මධ්‍යක වේගය කියලා කියන පුතේ මොකක්ද? ගමන් කරපු මුළු දුර ඒ සඳහා ගත වූ මුළු කාලයෙන් බෙදුවම මට ගන්න පුළුවන් මධ්‍යක වේගය. එහෙනම් මධ්‍යක වේගයට අගයක් ගන්න පුළුවන්. ගමන් කරපු මුළු දුර A ඉඳන් C දක්වා ගමන් කරපු මුළු දුර මීටර 35යි. ඒ සඳහා ගත වෙච්ච කාලය තප්පර 5යි. එහෙනම් 35 5න් බෙදුවනම් තප්පරෙට මීටර 7යි කියලා ගන්න පුළුවන් මධ්‍යක වේගය. ළමයාගේ මධ්‍යක ප්‍රවේගයක් ගණනය කරන්න නම් පුතේ අපිට ඒ ළමයා ගමන් ඒ කියන්නේ ඒ ස්ථාන දෙක අතර වෙච්ච විස්ථාපනය අවශ්‍ය වෙනවා. ඒ සඳහා ගත වෙච්ච කාලය අවශ්‍ය වෙනවා. විස්ථාපනය තමයි A හා C අතර විස්ථාපනය අපි ගණනය කරා. කීයද? මීටර 25යි. එහෙනම් ඒ සඳහා ගත වෙච්ච කාලය තප්පර 5යි. එහෙනම් මධ්‍යක ප්‍රවේගය තප්පරයට මීටර 5යි කියලා අපිට උත්තරයක් ගන්න පුළුවන්. ඊට පස්සේ දෛශික රාශිය සහ අදිශ රාශිය අතර වෙනස කෙටියෙන් පැහැදන්න කියලා කියනවා. කිසියම් භෞතික රාශියක් ගත්තොත් එහෙම අගය ප්‍රකාශ කරද්දී විශාලත්වයක් පමණක් ප්‍රකාශ කරනවා නම් එයා අදිශ රාශියක් කියලා කියනවා. කිසියම් භෞතික රාශියක් ගත්තොත් එහෙම අගය ප්‍රකාශ කරද්දී විශාලත්වය මෙන්ම දිශාවත් ප්‍රකාශ කරන්න අවශ්‍ය නම් අපි කියනවා එයාට දෛශික රාශියක් කියලා. හරි නේද?
ඊට පස්සේ පහක් දක්වන භෞතික රාශි දෛශික රාශි අදිශ රාශි වශයෙන් වර්ගීකරණය කරන්න කියලා කියනවා. අපි දන්නවා කවුද මේ අතරින් දෛශික රාශි ඒ වගේම අදිශ රාශි. දෛශික රාශි කියලා කියන පුතේ අපි දන්නවා විශාලත්වයක් මෙන්ම දිශාවක් නිරූපණය කරන්න පුළුවන් නම් විස්ථාපනය ප්‍රවේගය ඒ වගේ රාශි වලට පුතේ අපිට විශාලත්වයක් වෙන දිශාවක් නිරූපණය කරන්න පුළුවන්. හැබැයි දුර වේගය කියන රාශි වලට අපිට දිශාවක් නිරූපණය කරන්න බෑ විශාලත්වයක් විතරයි නිරූපණය කරන්න පුළුවන් ඉන්නේ. ඒක නිසා ඒගොල්ලෝ අදිශ රාශි වෙනවා. ඊට පස්සේ අපි කතා කරොත් එimhe සරල රේඛීය මාර්ගයක් දිගේ වස්තුවක චලිතයේ සිදු වූ ආකාරයේ පහත රූපේ දී ඇති විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් දැක්වෙනවලු. මේ විදිහට දාලා තියෙන විස්ථාපන කාල ප්‍රස්ථාරය මම පොඩි දෙයක් කියන්නම් මේ ප්‍රස්ථාරය ගැන. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය කොහොමද වෙලා තියෙන්නේ? හොඳට මතක තියාගන්න මේ ප්‍රස්ථාරයෙන් දක්වලා තියෙන පුතේ මේකේ y අක්ෂයෙන් විස්ථාපනය x අක්ෂයෙන් කාලය කියන්නේ කොහොමද විස්ථාපනය වෙනස් වෙන්නේ කියලා තමයි දාලා තියෙන්නේ. හරිද? කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙන්නේ කොහොමද? එතකොට මේකේ පුතේ අනුක්‍රමණයෙන් අපිට ගන්න පුළුවන් විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ගන්න පුළුවන් අපිට ප්‍රවේගය. හරිද? එතකොට මම මේක කිව්වොත් එහෙම ආරම්භයේ ඉඳන් තත්පර 4 දක්වා මෙයා විස්ථාපනය වැඩි කරගෙන තියෙනවා මීටර් 10ක් වෙනකන්. ඊට පස්සේ තත්පර 4 ඉඳන් තත්පර 6 වෙනකන් එයාගේ විස්ථාපනයේ වෙනසක් වෙලා නැහැ. විස්ථාපනයේ වෙනසක් වෙලා නැහැ කියලා කියන්නේ පුතේ ආ නිශ්චලව ඉඳලා තියෙන්නේ. ඒ හිටපු තැනම ඉඳලා තත්පර 4 ඉඳන් තත්පර 6 වෙනකන් ඒ කියන්නේ තත්පර දෙකක් නිශ්චලව ඉඳලා තියෙනවා. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? එයා එයා ඒ කියන්නේ ගියපු මාර්ගයට ආපස්සට හැරිලා එයා ආපස්සු හැරිලා ඇවිල්ලා තියෙනවා ආරම්භක ස්ථානයේ දක්වා තත්පර දෙකකින්. හරි නේද? ඇයි මං එහෙම කිව්වේ? එහෙම කිව්වේ පුතේ තත්පර 6 ඉඳන් තත්පර 8 දක්වා එයාගේ විස්ථාපනය අඩු වෙලා තියෙනවා. මේ බලන්නකො අඩු වෙනවා විස්ථාපනය. විස්ථාපනය අඩු වෙන්නේ කොහොමද? කිසියම් වස්තුවක විස්ථාපනය අඩු වෙන්න නම් එයා ආරම්භක ස්ථානයේ ඉඳලා අවසාන ස්ථානෙට තියෙන සරල රේඛයේ දුරනේ නැත්නම් කෙටිම දුරනේ ඔය කියන්නේ විස්ථාපනය කියලා. විස්ථාපනයේ එන්න අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද පුතේ? එයා ආරම්භක ස්ථානයට ලං වෙනවා කියන එක. හරි නේද? එහෙනම් විස්ථාපනයේ බිඳුවක් කියලා තත්පර 8 වෙද්දී නම් එයා ආරම්භක ස්ථානයට අවිල්ලා තියෙනවා. හරි. වස්තුව චලිත ආරම්භ කළ පසු වස්තුවේ විස්ථාපනය කොච්චරද කියලා අහනවා. චලිතය ආරම්භ කරාට පස්සේ යාගේ වස්තුවේ විස්ථාපනය මීටර 10ක්. තත්පර 4ක කාලයක් තුළ තමයි මීටර 10 අත්පත් කරගෙන තියෙන්නේ. ඒ විස්ථාපනය සිදු කරගත්තේ කොපමණ කාලයකද? තත්පර 4කදී. හරි පුතේ ඊළඟට අපෙන් අහනවා එම කාලය තුළ වස්තුවේ උපරිම ප්‍රවේගය සොයන්න කියලා. අපි දන්නවා උපරිම ප්‍රවේගය හොයන්න හැටි කොහොමද? මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් එහෙනම් මේ ප්‍රස්ථාරය අනුක්‍රමණයෙන් අපිට ගන්න පුළුවන් උපරිම ප්‍රවේගය. එහෙනම් y කාණ්ඩාංග වෙනසින් x කාණ්ඩාංග වෙනස මම බෙදනවා. y කාණ්ඩාංග වෙනස ගත්තොත් එහෙම 10යි x කාණ්ඩාංග වෙනස 4යි. මේ තියෙන්නේ පුතේ y කාණ්ඩාංග වෙනස. මේ තියෙන්නේ y කාණ්ඩාංග වෙනස 10යි x කාණ්ඩාංග වෙනස 4යි. එහෙනම් අනුක්‍රමණය සමාන වෙනවා ප්‍රවේගයට. එහෙනම් y කාණ්ඩාංග වෙනස 10යි x කාණ්ඩාංග වෙනස 4යි. මම නම් උත්තරය ගන්න පුළුවන් ප්‍රවේගයට 2.5යි m ශ්‍රේණි 1යි කියලා උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තත්පර 4 සිට 6 දක්වා කාලය තුල වස්තුවේ චලිතය පිළිබඳ කුමක් කියන්න පුළුවන්ද? මම කලිනුත් කිව්වා පුතේ මේ තත්පර 4 ඉඳන් 6 දක්වා කාලය ගැන මේ තත්පර 4 ඉඳන් 6 දක්වා පුතේ මේ වස්තුව චලිත වෙලා නැහැ. විස්ථාපනය බිඳුව. එයි මේ විස්ථාපනය මේ මෙතන තිබ්බ තත්පර 4 තිබ්බ විස්ථාපනය 10යි තත්පර 6 දී විස්ථාපනය 10යි. ඒ කියන්නේ තත්පර 4 ඉඳන් තත්පර 6 දක්වා චලිතයක් සිදු වෙලා නැහැ. එහෙනම් මේ වස්තුව නිශ්චලව ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ තත්පර 6 ඉඳන් 8 දක්වා කාලය තුල වස්තුවේ චලිතය පිළිබඳ කුමක් කියන්න පුළුවන්ද? තත්පර 6 ඉඳන් තත්පර 8 දක්වා එයාගේ මොකද වෙලා තියෙන්නේ? තත්පර 6 ඉඳන් 8 දක්වා වස්තුවේ විස්ථාපනය අඩු වෙලා තියෙනවා. ඔව් අපිට පේනවා විස්ථාපනය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ වස්තුව ආරම්භක ස්ථානයට ලං වෙනවා. ඒ කියන්නේ තත්පර 8 වෙද්දී වස්තුව ආරම්භක ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 8 එක්තරා වස්තුවක ප්‍රවේගය තත්පර 5ක් කාලයක් තුළ 10 ms ශ්‍රේණියක සිට 25 ms ශ්‍රේණියක දක්වා ඒකාකාර වෙනස් වෙනා ඒ කාලය තුළ වස්තුවේ ත්වරණය මොකක්ද කියලා අහනවා. අපි දන්නවා පුතේ මේ කාලය තුළ දැන් තත්පර 5ක් කාලය තුළ ආරම්භක ප්‍රවේගය 10යි ඒ තත්පර 5 අවසානයේ ප්‍රවේගය 25යි. හරි නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් ත්වරණය සමානයි අවසන් ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය බෙදීම කාලය. අවසන් ප්‍රවේගය වෙන්නේ තත්පර 5 අවසානයේ 25යි. තත්පර 5 පටන් ගන්නදී 10යි. එහෙනම් අවසන් ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය අඩු කරා කාලෙන් බෙදුවා. මට උත්තරයක් ගන්න පුළුවන් 25න් 10ක් අඩු කරාට පස්සේ 15යි. 15 5න් බෙදුවට පස්සේ උත්තරේ 3යි ms ශ්‍රේණි 2යි කියලා මට උත්තරයක් ගන්න පුළුවන් ත්වරණයට. ඊට පස්සේ ඉහත කී චලිතය පිළිබඳ ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් එමගින් තත්පර 5 තුල සිදු කළ විස්ථාපනය හොයන්න කියලා කියනවා. එහෙනම් අපි අදිමු ප්‍රවේග කාල ප්‍රස්ථාරය y අක්ෂ ප්‍රවේග විදිහටත් x අක්ෂයේ කාලය විදිහටත් මම නිරූපණය කරනවා.
එහෙනම් මෙයාගේ මොකද්ද වෙලා තියෙන ප්‍රවේගය වැඩිවීමක්. එහෙනම් ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ ඒකාකාරව. එහෙනම් ආරම්භ ප්‍රවේගය 10යි. ඊට පස්සේ තප්පර 5කට පස්සේ යාගේ ප්‍රවේගය කීයද? 25යි. ඔන්න වැඩි වෙලා. හරි නේද? එහෙනම් මේ කාලය තප්පර 5යි. එහෙනම් ආරම්භ ප්‍රවේගය 10යි අවසන් ප්‍රවේගය 25යි. හරි නේද? මට ඔය විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ විස්ථාපනය ගණනය කරන්න කොහොමද? විස්ථාපනය ගණනය කරන්න පුතේ විස්ථාපනය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න කිසියම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දුන්නොත් අපිට ඒක විස්ථාපනය හොයන්න කියලා කිව්වොත් මේ ප්‍රස්ථාරයේ යට වෙච්ච වර්ගඵලයෙන් අපිට විස්ථාපනය හොයන්න පුළුවන්. මේ ප්‍රස්ථාරයේ යට වුණ වර්ගඵලයෙන්. ඒ කියන්නේ මේ මොකද්ද ත්‍රිපීසියමක් තියෙන්නේ. මේ ත්‍රිපීසියමේ වර්ගඵලය හෙව්වනම් අපිට විස්ථාපනය හම්බ වෙනවා. එහෙනම් මම ගන්නවා ත්‍රිපීසියමේ වර්ගඵලය භාගය වැඩි කිරීම සමාන්තර පාද දෙක එකතුව. මේක 10යි මේ සමාන්තර පාද 10යි මේ සමාන්තර පාද 25යි. 25ට 10ක් එකතු කරනවා ඒක වැඩි කරනවා. මෙන්න මේ ලම්බ උසෙන්. ලම්බ උස 5යි. හරි නේද? එහෙනම් භාගය වැඩි කිරීම 35 වැඩි කිරීම 5 මට එනවා 87.5 මීටර කියලා උත්තරයක් ගන්න පුළුවන්. ඊට පස්සේ සරල රේඛීය මාර්ගයක් දිගේ ගමන් කළ එක්තරා වස්තුවක ප්‍රවේගයේ කාලය අනුව වෙනස් වූ ආකාරයේ පහත ප්‍රස්ථාරය දැක්වෙනවා කියලා දාලා තියෙනවා. මුල් තත්පර 6 තුල වස්තුවේ ත්වරණය සොයන්න. මේ මොකද්ද පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ප්‍රවේග කාල ප්‍රස්ථාරය ගැන මම දෙයක් කිව්වොත් එහෙම මේ ප්‍රස්ථාරේ යට වුණ වර්ගඵලයෙන් අපිට එනවා මේ වස්තුව සිදු කළ විස්ථාපනය ඒ වගේම මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට ගන්න පුළුවන් පුතේ ඒ කියන්නේ කාලයට අදාළ ඒ වස්තුවේ ත්වරණය ලබා ගන්න පුළුවන්. හරි නේද? මේ ප්‍රස්ථාරයේ කිසියම් කාලයකට අදාළව අපිට ත්වරණය ලබා ගන්න පුළුවන් ඒ කාලයට අදාළව අනුක්‍රමණය හෙව්වනම්. හරිනේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හෙව්වනම් මේ පළවෙනි තත්පර 6 ඇතුළත ත්වරණය ඕන කියලා කියන්නේ පළවෙනි තත්පරයට 6ට අදාළව මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හෙව්වනම් හරි. අනුක්‍රමණය හෙව්වනම් මට උත්තරයක් ගත්තා නම් ඒ උත්තරේ සමාන වෙනවා වස්තුවේ ත්වරණයට. හරි නේද? ප්‍රවේග කාල ප්‍රස්ථාරක විතරයි ඒක අපිට අදාළ වෙන්නේ. හරිද? ප්‍රවේග කාල ප්‍රස්ථාරය විතරයි අනුක්‍රමණය ත්වරණයට සමාන වෙන්නේ. විස්ථාපන කාල ප්‍රස්ථාරණ අනුක්‍රමණය සමාන වෙන්නේ ප්‍රවේගයට. එන අනුක්‍රමණය ගන්න y කණ්ඩායම් වෙනස විදිහට x කණ්ඩායම් වෙනස y කණ්ඩායම් වෙනස මේ වෙනස 6යි x කණ්ඩායම් වෙනසත් 6යි. එහෙනම් මට උත්තරයක් ගන්න පුළුවන්. අනුක්‍රමණය සමාන වෙන ත්වරණය නිසා ත්වරණය 1යි මිශ්‍රණ 2යි කියලා උත්තරයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මුල් තත්පර 6 තුලදී වස්තුවේ විස්ථාපනය කොපමණද කියලා අහනවා. පළවෙනි තත්පර 6 තුල මම කිව්වා ප්‍රස්ථාරයට යට වෙන වර්ගඵලයෙන් ගන්න පුළුවන් විස්ථාපනය. එහෙනම් මොකක්ද තියෙන්නේ? ත්‍රිකෝණයක් තියෙනවා. භාගය වැඩි කිරීම, ආධාරක වැඩි කිරීම, ලම්බ උස. ආධාරකයේ 6යි ලම්බ උසත් 6යි. භාගය වැඩි කිරීම 6 වැඩි කිරීම 6. විස්ථාපනයේ මීටර 18යි කියලා මට ලියන්න පුළුවන්. ඊට පස්සේ වස්තුවේ ඒකාකාර ප්‍රවේගයෙන් සිදු කළ විස්ථාපනය. මේ වස්තුවේ ඒකාකාර ප්‍රවේගය සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද? මම මේ චලිතය විස්තර කරොත් පුතේ ආරම්භයේ ඉඳන් තප්පර 6 දක්වා මෙයාගේ ප්‍රවේගයේ ඒකාකාරව වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ත්වරණයකට ලක් වෙලා තියෙන ඒකාකාර ත්වරණයකට ලක් වෙලා තියෙනවා. ඒකාකාර ත්වරණයට ලක් වෙලා ඊට පස්සේ එතන ඉඳන් තප්පර 6 ඉඳන් තප්පර 12 වෙනකන් එයා එකම ප්‍රවේගයෙන් ගිහිලා තියෙන්නේ. මේ ප්‍රවේගය වෙනස් වෙලාද නැහැ. තප්පර 6 ඉඳන් තප්පර 12 වෙනකන් එයා එකම ප්‍රවේගයෙන් ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ තප්පර 12 ඉඳන් තප්පර 15 දක්වා එයාගේ ප්‍රවේගය අඩු වෙලා ප්‍රවේගය බිඳුවක් වෙලා තියෙනවා තප්පර 15දී. හරි නේද? හරි. එතකොට අපෙන් අහන්නේ මොකද්ද? වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු කාලය තප්පර 6ත් 12ත් අතර තමයි මෙයා ඒකාකාර ප්‍රවේගයෙන්. ඒ කියන්නේ එකම ප්‍රවේගයෙන් ගමන් කරලා තියෙන්නේ. ඊට අදාළව මේ සමරෝෂ්ත්‍රයේ වර්ගඵලය හෙවුවනම් මට උත්තරයක් ගන්න පුළුවන් විස්ථාපනයට අදාළව. හරි නේද? මොකද ප්‍රස්ථාරයට යට වුණු වර්ගඵලයෙන් මට එනවා විස්ථාපනය. එහෙනම් 6 වැඩි කිරීම 6 මේ කාලය 6යි 12යි අතර 6යි මේ ප්‍රවේගය 6යි. එහෙනම් මේ පැත්තේ උස 6යි මේ පැත්තේ උස මේ පැත්තේ දිග 6යි 6 වරක් 6 36යි කියලා මට උත්තරයක් ගන්න පුළුවන් මේ විස්ථාපනයට. අවසාන තප්පර 3 තුලදී වස්තුවේ මන්දනය ගණනය කරන්න පුළුවන් කියලා කියනවා. අපි මන්දනය ගණනය කරන්න කියලා කියනවා. කොහොමද ගණනය කරන්නේ? හොඳට මතක තියාගන්න. අපිට පුතේ මන්දනය කියලා කිව්වත් එකයි ඍණ ත්වරණය කියලා කිව්වත් එකයි. හරිද? කිසියම් මේ විදියට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දුන්නොත් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට ගන්න පුළුවන් ඒ වස්තුවේ ත්වරණය ධන ත්වරණයක් හරි ඍණ ත්වරණයක් හරි ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි වෙලා නම් ධන ත්වරණයක්, ප්‍රවේගය අඩු වෙලා නම් ඍණ ත්වරණයක්. හරි නේද? එහෙම ඒ කියන්නේ මේ විදිහට දාන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. අනිත් ක්‍රමය මොකද? ත්වරණය හොයන ත්වරණය සමානයි අවසන් ප්‍රවේගය ඍණ ආරම්භ ප්‍රවේගය බෙදීම කාලය. අවසන් ප්‍රවේගය කීයද? ඒ කියන්නේ තප්පර 15 දී අවසන් ප්‍රවේගය කීයද? 0යි. ආරම්භ ප්‍රවේගය කීයද? ඒ කියන්නේ තප්පර 12 දී ප්‍රවේගය කීයද? 6යි.
එහෙනම් අවසන් ප්‍රවේගය 0යි ආරම්භ ප්‍රවේගය 6යි. ඒ සඳහා ගත වෙච්ච කාලය 12 ඉඳන් 15 දක්වා තප්පර 3යි. එහෙනම් 0ෙන් 6ක් අඩු කරොත් එimhe ඍණ 6යි. ඍණ 6ෙන් 3ක් ඍණ 6 බෙදුවොත් 3ෙන් මට එනවා උත්තරේ ඍණ 2යි ms ඍණ 2යි කියලා. මගෙන් අහන්නේ මන්දනය. එහෙනම් ඍණ ලකුණු අයින් කරලා ලියන්න මන්දනය. 2යි ms ඍණ 2 කියලා මට ලියන්න පුළුවන්. ඊට පස්සේ නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුවක් සරල රේඛීය මාර්ගයක් දිගේ තප්පර 8ක් ඒකාකාර ත්වරණයෙන් ගමන් කර 12 ms ශ්‍රේණියක ප්‍රවේගයක් ලබා ගනී. ඉන්පසු 12 ms ශ්‍රේණියක ඒකාකාර ප්‍රවේගයෙන් තවත් තප්පර 4ක් ගමන් කරයි. අවසානයේදී ඒකාකාර මන්දනයේ භාජනය වී තප්පර 4ක් තුළදී නිශ්චලතාවයටපත් වේ. හරි. අපෙන් අහන්නේ මොකද්ද? චලිතය පිළිබඳ ප්‍රවේග කාල ප්‍රස්තාවය අඳින්න කියලා කියනවා. හරි. එහෙනම් y අක්ෂයට මම ප්‍රවේගය දැම්මා, x අක්ෂයට කාලය දැම්මා. මේ විදියට නිශ්චලතාවයෙන් ආරම්භ කරනවා. ඒ කියන්නේ මම මෙතනින් පටන් ගන්න ඕනේ. මෙන්න මෙතන මූල ලක්ෂයෙන් පටන් ගන්න ඕනේ. පටන් අරන් මෙයා තප්පර 8ක් ඒකාකාර ත්වරණයෙන් කියලා කියන්නේ ඒකාකාරව ප්‍රවේගය වැඩි වෙනවා. ටික ටික ප්‍රවේගය වැඩි වෙනවා. ත්වරණයක් කියලා කියන්නේ ධන ත්වරණයක්නේ. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා. මේනම් මේ විදිහට ප්‍රවේගය වැඩි වෙනවා. කීය දක්වා වැඩි වෙනවද? 12 ms ශ්‍රේණියක ප්‍රවේගය දක්වා වැඩි වෙනවා. තප්පර 8ක් කාලයක් තුල. හරිනේ. ඊට පස්සේ 12 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් තවත් තප්පර 4ක් චලිත වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රවේගයම දැන් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. තප්පර 4ක් කාලයක් චලිත වෙනවා. ඒ කියන්නේ තප්පර 8 ඉඳන් තප්පර 4ක් ගියොත් එහෙම තප්පර 12යි දැන්. ඊට පස්සේ අවසානයේදී ඒකාකාර මන්දනය. ඒකාකාර මන්දනයක් කියලා කියන්නේ පුතේ ප්‍රවේගය අඩුවීම. ප්‍රවේගය ඒකාකාරව අඩු වෙනවා. ප්‍රවේගය ඒකාකාරව අඩු වීමක් අපිට කියන්න පුළුවන් ඒකාකාර මන්දනයක් කියලා. හරි නේද? ඒකාකාර මන්දනයකට භාජනය වෙලා තප්පර 4ක් තුළ නිශ්චලතාවයටපත් වෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ මෙතනින් පස්සේ? මෙයාගේ ප්‍රවේගය අඩු වෙලා ගිහින් තප්පර 4කදී මෙයාගේ ප්‍රවේගය බිඳුවක් වෙන නිශ්චලතාවයටපත් වෙනවා. තප්පර 16 දී මෙයාගේ ඒ කියන්නේ තප්පර 16 දී මේ වස්තුව නිශ්චලතාවයටපත් වෙනවා. හරි. ওই විදිහට අපිට හඳුනන්න පුළුවන් ප්‍රවේග කාල වස්තාරය. ඊට පස්සේ ප්‍රශ්නය මුල් තප්පර 8 තුල වස්තුවේ ත්වරණය කොපමණද කියලා අහනවා. ඔයගොල්ලෝ දන්නවා පුතේ සාමාන්‍ය විදියට මේක ප්‍රවේග කාල වස්තාරයක් ගෙනත් ත්වරණය ගණනය කරන්න පුළුවන් අනුක්‍රමණයෙන්. එහෙම නැත්නම් අර සූත්‍රය දාලත් පුළුවන්. අවසන් ප්‍රවේගය ආරම්භ ප්‍රවේගය භාවිතා කරලා ගණනය කරන සූත්‍රය ඒකනොත් පුළුවන්. අනුක්‍රමණය කියලා කියන්නේ y කන්නාංග වෙනස විදිහේ x කන්නාංග වෙනස y කන්නාංක වෙනස 12යි x කන්නාංග වෙනස 8යි. එහෙනම් මට උත්තරයක් ගන්න පුළුවන් අනුක්‍රමණය සමානයි ත්වරණයට. ඒක නිසා ත්වරණයට උත්තරයක් ගන්න පුළුවන් 1.5 මිශ්‍රණ 2යි කියලා. මුල් තප්පර 8 තුල වස්තුව සිදු කළ විස්ථාපනය අපි දන්නා පුතේ වස්තාරය යට වෙච්ච යටවුණු වර්ගඵලයෙන් මට ගණනය කරන්න පුළුවන් වස්තුව සිදු කළ විස්ථාපනය. එහෙනම් මට ගණනය කරන්න පුළුවන් භාග්‍ය වැඩි කිරීම ආධාරක වැඩි කිරීම ලම්බ උස භාග්‍ය වැඩි කිරීම ආධාරකය 8යි ඊට පස්සේ ලම්බ උස 12යි. එහෙනම් මට උත්තරයක් ගන්න පුළුවන් 12කට 96යි 96 දෙකෙන් බෙදුවොත් එහෙම 48යි මීටර කියලා මට උත්තරයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකාකාර ප්‍රවේගයෙන් සිදු කළ විස්ථාපනය කොපමණද කියලා අහනවා. අපි දන්නවා ඒකාකාර ප්‍රවේගය. ඒ කියන්නේ එකම ප්‍රවේගයෙන් මෙයා ගමන් කරලා තියෙන තප්පර 8 ඉඳන් තප්පර 12 දක්වා. ඒතර මේ කාලය ඇතුළත මේ ප්‍රස්ථාරය යටවුණු වර්ගඵලයෙන් මට උත්තරයක් ගන්න පුළුවන් මේ විදියට. මේ වෙනස 8යි 12යි අතර වෙනස 4යි. මේ උස 12යි එන 4 වලට 12 48යි. විස්ථාපනයේ මීටර 48යි කියලා මට උත්තරයක් ගන්න පුළුවන්. ඊට පස්සේ තප්පර 12 ඉඳන් තප්පර 16 දක්වා කාලාන්තරයේදී වස්තුවේ මන්දනය අපි සූත්‍ර දාලා හදමු. ත්වරණය සමානයි අවසන් ප්‍රවේගය ඍණ ආරම්භ ප්‍රවේගය බෙදීම කාලය තප්පර 12 ඉඳන් 16 දක්වා. අවසන් ප්‍රවේගය කීයද පුතේ? 0යි. තප්පර 12යි. තප්පර 12 කියන්නේ අපි සලකන කාලාන්තරය තුල ආරම්භ ප්‍රවේගය කීයද? 12යි. අපි සලකන කාලාන්තරය තුල අවසන් ප්‍රවේගය 0යි. එහෙනම් අවසන් ප්‍රවේගය 0යි ආරම්භ ප්‍රවේගය 12යි. එහෙනම් කාලාන්තරය 12 ඉඳන් 16 දක්වා තප්පර 4යි. එහෙනම් මට උත්තරයක් ගන්න පුළුවන් මේ විදියට ඍණ 12 බෙදීම 4යි ඍණ 3යි ms ඍණ 2යි. එහෙනම් මන්දනය මට ගණනය කරන්න පුළුවන් ඍණ අයින් කරා 3යි ms ඍණ 2යි කියලා ගණනය කරන්න පුළුවන්. ඊට පස්සේ කාලය තප්පර 16 වෙනි විට වස්තුවේ විස්ථාපනය. මේ මොකද්ද පුතේ? ත්‍රිපීසියම මේ ප්‍රස්ථාරය යට වුණු වර්ගඵලයෙන් මට ගන්න පුළුවන් විස්ථාපනය. භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙක එකතු වැඩි කිරීම ලම්බ උස 4 ධන 16 වැඩි කිරීම ලම්බ උස 12යි. එහෙනම් මට භාග්‍ය වැඩි කිරීම 20 වැඩි කිරීම 12 කීයද? මට උත්තරයක් ගන්න පුළුවන් මීටර 120යි කියලා. ඊට පස්සේ ගසක තිබූ ගෙඩියක් නටුවෙන් ගැලවී බිමට වැටීමට තප්පර 4ක් කාලයක් ගත වේ. පොඩ්ඩක් හිතන්න පුතේ. මේක හිතින් හිතන්න. එහෙනම් ඔන්න ගහක ගෙඩියක් තියෙනවා. එක පාට නටුවෙන් ගැලවිලා බිමට වැටෙනවා. එතකොට එයා ඒ ගෙඩියට ආරම්භක ප්‍රවේගය 0යි. මොකද මම ඒ ගෙඩිය උඩ ඉඳන් පල්ලෙහාට හයියෙන් බිමට ගැහුවේ නැහැ. හරිද? එයා එක පාට වැටුනේ නිශ්චල විඳලා. ඒ කියන්නේ ආරම්භ ප්‍රවේගයගේ
බිඳුවයි. හරි නේද? ආරම්භ ප්‍රවේගය බිඳුවයි. හරි ඊට පස්සේ බිමට වැටෙන මොහොතේ ප්‍රවේගය කොච්චරද කියලා අහනවා. අපි දන්නවා පුතේ මේ gediya වැටෙන්නේ ගුරුත්ව ත්වරණය යටතේ. ඒ වගේම අපි කාලයක් දන්නවා, ත්වරණයක් දන්නවා, කාලයක් දන්නවා. එහෙනම් ආරම්භ ප්‍රවේගයක් දන්නවා. අවසන් ප්‍රවේගයක් විතරයි දන්නේ නැති. එහෙනම් අපිට සූත්‍රය දාන්න පුළුවන්. ත්වරණය සමානයි අවසන් ප්‍රවේගය ඍණ ආරම්භ ප්‍රවේගය බෙදීම කාලය. ත්වරණය කියලා කියන්නේ මොකද්ද? ගුරුත්ව ත්වරණය 10 මිශ්‍රණ 2යි. gediya ආරම්භයේදී එයා නිශ්චලව හිටියේ. නිශ්චලව ඉඳලා තමයි පල්ලෙහාට වැටුනේ. හරිද? ආරම්භයේදී බිඳුවයි එයාගේ ප්‍රවේගය. ඊට පස්සේ තප්පර 4කට පස්සේ එයා බිමට වැටෙනවා. බිමට වැටෙද්දී එයාගේ ඒ කියන්නේ බිමට වැටෙද්දී කිසියම් ප්‍රවේගයක් ඇති. ඒ ප්‍රවේගය මම දන්නේ. ඒ ප්‍රවේගය v කියලා ගමු. ඒ කියන්නේ ආරම්භ ප්‍රවේගය බිඳුවයි. තප්පර 4කට පස්සේ ප්‍රවේගය v කියලා ගමු. ඒ කියන්නේ අවසන් ප්‍රවේගය v නම් කාලය තප්පර 4යි. එහෙනම් මට උත්තරයක් ගන්න පුළුවන් v වලින් බිඳුවක් අඩු කරාට පස්සේ v ඊට පස්සේ මේ 10 4න් වැඩි කරලා ඒ කියන්නේ හරස් ගුණිතය දාලා 40යි මිශ්‍රණ 1යි කියලා ගන්න පුළුවන් අවසන් ප්‍රවේගය. ඊට පස්සේ එය වැටුනේ කවර උසක සිටද? මෙහෙම පුතේ අපිට සූත්‍රයක් තියෙනවා තව මේ සූත්‍රය හොඳට මතක තියාගන්න. සූත්‍රයක් තියෙනවා අපිට මධ්‍යක ප්‍රවේගය හොයන්න. කිසියම් චලිතයක් සිද්ධ වෙනවා නම් ඒකාකාර ත්වරණයක් යටතේ ඒ කියන්නේ එකම ත්වරණයක් යටතේ චලිතයක් සිද්ධ වෙනවා නම් අපිට දාන්න පුළුවන් මෙන්න මේ සූත්‍රය. මධ්‍යක ප්‍රවේගය හොයන්න පුළුවන්. මධ්‍යක ප්‍රවේගය හොයනවා ආරම්භ ප්‍රවේගය දාන අවසන් ප්‍රවේගය බෙදීම දෙක. ආරම්භ ප්‍රවේගය බිඳුවයි අවසන් ප්‍රවේගය 40යි. එන ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවොත් එහෙනම් මට උත්තරය ගන්න පුළුවන් තප්පරයට මීටර 20යි කියලා. හරිද? එහෙනම් මම දැන් මධ්‍යක ප්‍රවේගය දන්නවා. එහෙනම් තව සූත්‍රයක් තියෙනවා පුතේ මොකද්ද? විස්ථාපනය හොයන්න. මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය. මධ්‍යක ප්‍රවේගය කීයද? 20යි මිශ්‍රණ 1යි. කාලය කීයද? තප්පර 4යි. එහෙනම් 20 වැඩි කිරීම 4 විස්ථාපනය මීටර 80යි කියලා මට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. මේ සූත්‍ර දෙක හොඳට මතක තියාගන්න. හරි නේද? ඊට පස්සේ ඒ වගේ සූත්‍ර අපි භාවිතා කරන්න පුතේ අපිට ඒ කියන්නේ චලිත ප්‍රස්ථාරයක් දීලා නැත්තම් වස්තුවක් 30 ms ඍණයක ආරම්භ ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට යවනවා. එතකොට පොඩ්ඩක් හිතන්න. එතකොට මම පල්ලෙහා ඉඳන් උඩට වස්තුව විසි කරන්නේ. එතකොට පල්ලෙහා ඉඳන් උඩට වස්තුව විසි කරනවා නම් මෙයාගේ ප්‍රවේගය ටික ටික අඩු වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ? උඩට මෙයද්දි මෙයාගේ ප්‍රවේගය බිඳුවක් වෙනවා. හරිද? ඊට පස්සේ මෙයා යන්නේ මොන ත්වරණයක් යටතේද? ගුරුත්ව ත්වරණය උඩ ඉඳන් පල්ලෙහාට. මම වස්තුව විසි කරන්නේ පල්ලෙහා ඉඳන් උඩට. එහෙනම් මොන ත්වරණයක් යටතේද යන්නේ? ඍණ ත්වරණයක් යටතේ යන්නේ. ඇයි මං එහෙම කියන්නේ? එහෙම කියන්නේ පුතේ ගුරුත්ව ත්වරණය තියෙන්නේ උඩ ඉඳන් පල්ලෙහාටනේ. වස්තුවක් බිමට වැටෙන්නේ ගුරුත්ව ත්වරණය යටතේ. ඒ කියන්නේ ත්වරණය තියෙන්නේ උඩ ඉඳන් පල්ලෙහාට. හැබැයි මම විසි කරන්නේ පල්ලෙහා ඉඳන් උඩට. ඒ කියන්නේ ඍණ 10 ms ඍණ 2 ත්වරණයක් යටතේ තමයි මේ වස්තුව මම උඩට විසි කරන්නේ. ඒ කියන්නේ ඍණ ත්වරණයක් යටතේ තමයි මම මේ වස්තුව විසි කරන්නේ. ඇයි ඒ ගුරුත්ව ත්වරණය පල්ලෙහාට තියෙන නිසා. මේ වස්තුවේ අහනවා නගින උපරිමසට යාමට ගතවන කාලය. එහෙනම් උපරිමසක් අහනවා උපරිම උසක් නෙමෙයි අපෙන් අහන්නේ උපරිමසට යාමට ගතවන කාලය. උපරිම උසේදී මෙයාගේ ප්‍රවේගය කීයද? බිඳුවයි. ආරම්භ ප්‍රවේගය 30යි. අපි දන්නවා ත්වරණය ඍණ 10යි. එහෙනම් මට උත්තරයක් ගන්න පුළුවන් කාලෙට. ත්වරණය සමානයි අවසන් ප්‍රවේගය ඍණ ආරම්භ ප්‍රවේගය බෙදීම කාලය. ත්වරණය කීයද පුතේ? ත්වරණය ඍණ 10යි. ඇයි මම මේ වස්තුව විසි කරන්නේ පල්ලෙහා ඉඳලා උඩට. ගුරුත්වයේ ත්වරණය තියෙන්නේ උඩ ඉඳන් පල්ලෙහාට. ඒක නිසා ඍණ 10යි. අවසන් ප්‍රවේගය කියලා කියන්නේ පුතේ ආරම්භ ප්‍රවේගය මෙයා විසි කරාට පස්සේ උඩට මෙයද්දි මෙයාගේ ප්‍රවේගය කීයක් වෙනවද? බිඳුවක් වෙනවනේ. එහෙනම් අවසන් ප්‍රවේගය බිඳුවයි. ආරම්භ ප්‍රවේගය මම විසි කරන ප්‍රවේගය 30යි. එහෙනම් බෙදීම කාලය. කාලය උක්ත කරොත් එහෙම මට කාලයට එනවා බිඳුවෙන් 30ක් අඩු කරලා ඍණ 30යි. මේක ඍණ 10යි. මේ ඍණ 10 පල්ලෙහාට ගිහලා කාලය මේ පැත්තට දැම්මොත් එහෙම කාලය සමාන ඍණ 30 බෙදීම ඍණ 10යි කියලා එනවා. නම් කාලය තප්පර 3යි කියලා මට උත්තරයක් ගන්න පුළුවන්. වස්තුව නගින උපරිම උස. එහෙනම් අර මම අර කලින් හෙව්වේ සූත්‍රෙන් දාලා හොයන්න පුළුවන්. ඉස්සෙල්ලා මධ්‍යක ප්‍රවේගය හොයන්න. මධ්‍යක ප්‍රවේගය හොයන්නේ කොහොමද? ආරම්භ ප්‍රවේගය අවසන් ප්‍රවේගය එකතු කරලා දෙකෙන් බෙදනවා. ආරම්භ ප්‍රවේගය කීයද? 30යි. අවසන් ප්‍රවේගය බිඳුවයි. එහෙනම් මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවොත් එහෙම 15යි. තප්පරයට මීටර 15යි. එහෙනම් විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය. මධ්‍යක ප්‍රවේගය කීයද? 15යි. කාලය තප්පර 3යි. 15 3ෙන් වැඩි කරොත් එහෙම විස්ථාපනයේ මීටර 45යි කියලා මට උත්තරයක් ගන්න පුළුවන්. ඊට පස්සේ වස්තු උපරිමසට ගමන් කිරීම සඳහා චලිතය නිරූපණය කරන ප්‍රවේග කාල ප්‍රස්ථාරයන් දෙන්න කියලා කියනවා. හරි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයන්. එහෙනම් මම y අක්ෂ ප්‍රවේගයෙන් x අක්ෂය කාලය නිරූපණය කරනවා. ආරම්භ ප්‍රවේගය කීයද? 30යි. එහෙනම් මම නිරූපණය කරන මේ විදිහට 30යි. ඊට පස්සේ තප්පර
3කට පස්සේ මෙයාගේ ප්‍රවේග බිඳුවක් එනවා. එහෙනම් ඒකාකාර ත්වරණය අඩු වෙන්න ඕන. ඇයි ඒ ත්වරණය මේ මොකද්ද? ඒකාකාර ප්‍රවේගය අඩු වෙන්න ඕන. ප්‍රවේගය ටික ටික අඩු වෙලා ගිහිල්ලා බිඳුවක් එනවා තප්පර 3ක් විතර. හරි නේද? ඒතර පුතේ මම සාකච්ඡා කරා සියලුම ප්‍රශ්න වලට අදාළව කොහොමද අපි මේ උත්තර ගන්නෙ? කොහොමද ලේසි විදිහට උත්තර ගන්නෙ? ඒතර සමහර ප්‍රශ්න වලට ක්‍රම කීපයක් තිබව උත්තර ගන්න. ඒතර ඔයගොල්ලන්ට කැමති විදිහකට මේ ප්‍රශ්න වලට උත්තරය ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඒතර පුතේ මේ වගේ මම ඉතුරු පාඩම් වලට අදාළවත් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා සියලුම අභ්‍යාස ටික. මේ වගේම නැවත අනිවාර්ය වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන මම සමු ගන්නවා. ස්තුතියි.